නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අද දවසේ පසේබුදු පෙළහර මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් ලක්ෂ්මන් ගල්හේනගේ මහතා, උපේන්ද්‍රා අබේදීර මහත්මිය, කලන ගල්හේනගේ පුතණුවන්, ධනවතී විජේසේකර මෑණියන්, මෙත්තානන්ද සිරිල් අබේදීර පියාණන් සහ ප්‍රදීප් අබේදීර මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් අදත් අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පසේබුදු රජාණන් වහන්සේලා වදාළ ඒ අර්ථ රසයෙන් යුතු උතුම් උදාන ගාථාත්, ඒ වගේම අටුවා පොත් වහන්සේ තුල අන්තර්ගත ඒ උදාන ගාථාවන්ට පසුබිම් වෙච්චි සිදුවීමත්, මේ සියල්ල අපිට හෙළිදරව් කළේ මේ මුළු මහත් සක්වලම අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ අප සරණගේ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අද පින්වතුනි අපි ඉගෙන ගන්නේ පළමුවෙන්ම කග්ගවිසාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ 18 වෙනි ගාථා රත්නය. බලන්නේ 18 වෙනි ගාථා රත්නය. සීතංච උන්හංච කුදං පිපාසං වාතාතපේඩංස සිරින් සපේච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. සීතල උණුසුමද බඩගිනි හා පවස අවැසි මඳුරු පීඩන එක විලස හැඳින මේ සියලු දෙය මැඩගෙන සිතට දිරිගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වී කුසේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාළ උතුම් උදාන ගාථාව. පින්වතුනි, මේ කග්ගවිසාන සූත්‍රයේ අන්තර්ගත මේ 18 වෙනි ගාථා රත්නයේට පසුබිම මොකද්ද? බරණැස රජපෞලේ උපන්න පසේබුදු බව පසක් කරන්න පින් තියෙන මහා පින්වන්තයෙක්. සුදුසු කාලයේදී ඔහු බරණැස රජු බවට පත් වුණා. ඔහුගේ නම වුණේ සීතාලුක බඹදත් මහරජුරුවෝ. මේ සීතාලුක බඹදත් මහරජුරුවෝ රාජ්‍ය බලයට පත් වුණාට පසේබුදු බවට පින් තියෙන කෙනා. ඒ නිසා සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලාම සමාධියට හරි කැමතියි කියනවා භාවනා කරන්න. මෙතුමාට මේ භාවනාව නිසාම මේ කසින තුලින් උපදවගත්ත ධ්‍යාන හැකියාවකුත් තිබුණා. ඉතින් මේ ධ්‍යාන වඩමින් කාලයක් වාසය කරනකොට මේ රාජ්‍ය කටයුතු වෙනවා. ඉතින් රාජ්‍ය නඩු විසඳන්න තියෙනවා. රාජ්‍යයේ නොඑක් මේ අරුබුද හට ගන්නවා. කැරලි මර්දනය කරන්න තියෙනවා. ඊළඟට ඇතැම් රජවරු යුද්ධ ප්‍රකාශ කරනවා. ඒවට මුහුණ දෙන්න තියෙනවා. මේ කරදර කම්කටොළු වස්සේ මේ සීතාලුක බඹදත් රජුරවන්ට රාජ්‍ය එපා වුණා.
ඔහු කල්පනා කරා රාජ්‍යයට වඩා හොඳයි මම මේ ඔක්කොම ටික අත්හැරලා ගිහිල්ලා මගේ සමාධි සුවයත් වඩාගෙන ධ්‍යානෙත් වඩාගෙන මහාන ජීවිතයක් ගත කරා නම් ඒ රජුරුවත් අර අපි මේ පසේබුදුවරු ගැන ඉගෙන ගන්නකොට කලින් පසේබුදුවරු වෙච්ච උත්තමයෝ කලා වගේ රජගෙදරදීම කෙස් රැවුල් බහලා පැවිද්දෙක් විදිහට ඔන්න මහාන වුණා. මහාන වෙලා රජ මාලිගාව අත්හැරලා දාලා උන්වහන්සේ කැලේ කුටියකට වැඩම කළා. දැන් මේ කැලේ කුටියට වැඩියට පස්සේ දැන් හිතාගෙන ගියේ එහෙදී සුවසේ වාසය කරන්නම් කියලානේ. එහෙදී ඒ සුවසේ වාසය කරනවා කියලා ගියාට රජ කෙනෙකුගේ සුකුමාල ජීවිතයට ඔරොත්තු දෙන්නේ මේ කැලේ පරිසරේ. ඇතැන් කාලෙට හරි සීතලයි කියනවා. ඇතැන් කාලෙට හරි උණුසුමයි කියනවා. මාලිගාවේ හිටියනම් සීතලට උණුසුමට ඔරොත්තු දෙන්න පරිසරය හදාගන්න පුළුවන්. දැන් මේ රජුරවන්ට මේක ඔරොත්තු දෙන්නේ ඊළඟට එලිමහන් ප්‍රදේශවල මේ ගමේ පිණ්ඩපාතේ වැඩම කළා කියලා මේ හැමදාම බඩ පිරෙන්න තරම් පිණ්ඩපාතයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පැන් පානය කරන්න ගියත් හොඳ පිරිසුදු පැන් ලැබෙන්නේ නැහැ. සුළඟින් අවුවෙන් ඊළඟට ලේ උරා බොන මැසි මදුරුවන්ගෙන් මේ හැම දෙයින්ම හරි කරදර. වනවාසයේ මේ පැවිදි භික්ෂුවක් විදිහට පැවිද්දෙක් විදිහට ඉන්න මේ ස්වාමීන් වහන්සේට දැන් හරි කරදරයි. මේ කරදර එනකොට උපද්‍රව එනකොට හිත මෙහෙම කියනවා. අහවල් පැත්ත නම් හොඳ ඇති. ඒ පැත්තේ වනාන්තරයට ගියොත් ඉන්නම් හොඳට වාසය කරන්න පුළුවන් වෙයි. මහා දුරකුත් නෑ නොවේ. මෙයින් අඩයොදනක් වගේ දුරක නොවෑ එතන තියෙන්නේ. එතෙන්ට ගියා නම් මට සුවසේ දානේ ටිකක් ලබාගෙන සුවසේ හොඳ කුටියක මට පහසුවෙන් වාසය කරන්න පුළුවන් වෙයි. දැන් මේ හිත කියන්නේ මේ පසේබුදු බවට පින් තියෙන පින්වන්තයෙක්. හිත මෙහෙම කියනකොට මේ භික්ෂුන් වහන්සේට මේ පැවිද්දාට හිතෙනවා නේ පැවිද්දු වුණාම සිව්පසේ පස්සේ නෙවෙයි යා යුත්තේ සැනසෙල්ලයි හොයා යා යුත්තේ කියලා අර හිත මඩිනවා. පින්තුනේ ලේසි කාලයක් නෙවෙයි මේ යුද්ධය කළේ. මේ වෙහෙස එනකොට මේ වෙහෙස කර හිත මැඬ ඒ උත්තමයන් වහන්සේ අවුරුදු 7ක් මහානදම් පිරුවා. හැබැයි මේ වීරිය ඒ සිව්පසේ නොවැළෙන ගුණය උන්වහන්සේගේ ජීවිතේ ඉහළටම දියුණු කළා. හොඳට සමාධිය බලවත් වුණා. ඒ බලවත් සමාධියෙන් මේ වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් තියෙන කෙනෙක් නිසා. ඒ සමාධියෙන් ජීවිතය ගැන විමසනකොට ජීවිතේ මනාව අවබෝධ වුණා. අවිද්‍යාව සිඳී ගියා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එහි පහළ වෙනකොට පසේ බුදු බව පසක් කරනකොට මංජූසකරුගේ රන්මල පිපුණා. අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා මේ රන්මල පිපිච්ච දේ දැකලා ඔන්න අලුතෙන් පසේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ඒ අභිනව පසේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා මංජූසකරුක් සෙවණට එකතු වෙනවා. මේ අභිනව පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට තමන් වහන්සේගේ අවබෝධය එක ගාථාවකින් ප්‍රකාශ කළේ අපි මේ ඉගෙන ගත්ත ගාථාව. මොකද්ද? සීතං උන්හංච කුදම් පිපාසං. සීතල උණුසුම බඩගිනින්න හා පිපාසය. වාතාතපේ ඩංස සිරින් සපේච. ඊළඟට අවුවෙන් වෙන කරදර, වැස්සෙන් වෙන කරදර, මැසි මදුරු ආදී සත්වයන්ගෙන් වෙන කරදර එක දිගට එනවා. මේවා එනකොට දක්ෂයා නම් මේ හැමදේම හොඳට ඉවසලා හොඳට ධෛර්යය අරගෙන එයා හුදෙකලා ජීවිතේම හොයනවා. ඉතින් මං ඒ හුදෙකලා ජීවිතේ හොයාගත්තා. ඒකෝචරි මං හුදෙකලාවෙමයි වසන්නේ. කග්ග විසාන කප්පෝ මේ කඟ වීණාගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා ඒ උත්තමයන් වහන්සේ එදා මේ ගාථාවෙන් තමයි තමන්ගේ පසේ බුදු බවට හේතු වෙච්ච නිමිත්ත ප්‍රකට කරේ.
ඔය විදිහට පින්වතුනි පසේ බුදුවරුන්ගේ ජීවිතය හරි ආශ්චර්යයි. උන්වහන්සේලා පුදුම වීරියකින් තමන්ගේ ධම්මක හොයාගෙන ගියා. ඒ ධම්මක හොයාගෙන ගිහිල්ලා තමන්ම නිවන පසක් කළා. ඒ බඳු උත්තමයෝ ගැන මේ සවම්පත් වලින් අහන්න පින ලැබුණා කියලා කියන්නේ. ඒක අපි ලැබූ මහා වාසනාවක්. ඒ වාසනාව ලැබූ මොහොතේ පින්වතුනි පසේ බුදු රජාණන් වහන්සේලා ගැන හොඳට හිත පහදව ගන්න ඕන. හිත අපහදව ගන්න නම් එපා. පසේ බුදුවරු ගැන මේ ගුණ වශයෙන් අහන්න ලැබෙන කාලේ අපිට හොඳට හිත පහදවන්න පුළුවන් මේ බඳු උතුමන් ඉඳලා කියලා. එහෙම හිත පහදව ගත්තොත් අපිට යහපත වෙයි. හිත අපහදව ගත්තොත් වෙන විපත බලන්න. ඒ කාලේ මේ සිද්ධිය උනේ ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා බරණැස් වනයේ. ඔය බරණැස් වනයේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ කියන්නේ උන්වහන්සේ වැඩ ඉන්නේ වනාන්තරේ කුටියනේ. දැන් මේ සීතාලෝක බඹදත් කියන මේ රජුරෝ මහාන වෙලත් හිටියේ වනගත කුටියකනේ. අර පසේ බුදුරජාණන් වහන්සේ දැන් වනේ කුටියක වැඩ ඉන්නවා. ওই කුටිය සමීපෙට වෙන්න තිබුණා මේ වෙල්යායක්. එතකොට වෙල්යායක් අද්දරට වෙන්න වනේ තමයි මේ කුටිය තිබුණේ. මේ වෙල්යාය අද්දර වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ ගැන කල් යනකොට ගමේ මිනිස්සු දැනගත්ත උන්වහන්සේ ගැන හිත පැහැදුනා. එතකොට මිනිස්සු නිරන්තරයෙන් උන්වහන්සේ බැහැ දකින්න උන්වහන්සේට වන්දනා කරන්න කතා බහ කරන්න ආදී එන්න යන්න පටන් ගත්තා. එතකොට ඔන්න එන්න තියෙන්නේ මේ නියර දිගේ ඇවිල්ලා තමයි කුටියට එන්න තියෙන්නේ. ඔන්න කුඹුරු කරන කාලේ ආවා. කුඹුරු කරන කාලේ එනකොට දැන් මේ කුඹුරේ අයිතිකාර ගොවි මහත්තයා දැන් හානවා. හාන කාලේ දැන් උදේ ඉඳලා හවස වෙනකම් මේ වැඩේ කරනවනේ. මේ වැඩේ කරන කාලේ මේ ගොවි මහත්තයාට පේනවා එක දිගට මිනිස්සු අර කුටියට යනවා එනවා. එතකොට මේ ගොවියට එදාම හිතලා තියෙනවා මේ මොකක්ද මේ මිනිස්සු හැමතිස්සෙම නියරෙන් යන්න පටන් ගත්තේ. විපරම් කළා. විපරම් කරනකොට ඉන්නවා මේ කුටියේ ශ්‍රමණෙක් සිවුරු දැරූ කෙනෙක්. ඔහුට පේන්නේ එච්චරයි. මේ වැඩ ඉන්නේ නිකලෙස් උත්තමයෙක් කියලා පේන්නේ. උන්වහන්සේ ගුණේ පේන්නේ. ਉਹ කල්පනා කළා මේ ශ්‍රමණයා නිසා තමයි මේ මිනිස්සු යන්නේ ඉන්නේ. ගොයන් හැදෙන කාලෙට මේ ශ්‍රමණයා ඉදීම ප්‍රශ්නයක් වෙයිවත්ද කියලා එදාම කියනවා හිතුවේ. ඕන්න ඔහු කුඹුරු ඔක්කොම කටයුතු කරලා ගොයන් හැදිලා දැන් ඔහුගේ කුඹුර කරල් බර වෙලා තියෙනවා. මේ කාලෙත් පසේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මිනිස්සු යනවා එනවා. ඒ අනේන ගමන් අනේ මිනිස්සෙක් මේ කුඹුරේ ගොයන් ගස් මිටි පිටින් කපාගෙන යන්නේ නැහනේ. යනේන ගමන් ඒ මිනිසුත් එක්ක එන දරුවෙක් එහෙම අර පීදිච්චි ගොයන් කරල් කඩා ගන්නවා. මේ ගොවියා ඕක දැක්කා. දැකලා කිපුණා. කිපිලා හිතුවා මේ පැවිදි වෙලා ඉන්න මේ සිවුරු පොරව ගත්ත කෙනා නිසා තමයි මේ මගේ කුඹුරට හානි වෙන්නේ. මේ පුද්ගලයා දිගින් දිගටම මෙතන හිටියොත් එහෙම මට විනාශයක්මයි. ඒ නිසා දැම්මම එලෝ ගන්න ඕන කියලා හිතුවා. ඊළඟ දවසේ පසේ බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩිනකම් බලාගෙන ඉඳලා මේ පුද්ගලයා පසේ බුදුරජාණන් වහන්සේගේ ඒ වනගත කුටියට රිංගලා කුටියේ තියෙන අර පෙම් භාජන ආදී සියලු භාජන පොඩි කළා. කුටියට ගිනි තිබ්බා. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ අරගෙන ආපහු වඩිනවා. වඩිනකොට උන්වහන්සේට ඈතටම පේනවා කුටිය ගිනි ගන්නවා. උන්වහන්සේට තේරුණා කවුරු හෝ කෙනෙක් මම මෙතන ඉන්නවට අකමැතියි. උන්වහන්සේගේ හිතේ ද්වේෂයක් නෑ, කුටියක නැල්මක් නෑ. උන්වහන්සේ නිදහස් වෙලා. ඒ නිදහස් වෙච්ච උත්මය පිංගුතුනේ නිදහස් වුණා. නිදහස් වෙච්ච උතුමන් ගැන මේ මහා ගුණ තියෙන නිසා ඒ නිදහස් වෙච්ච උතුමන් ගැන හිත අපහදව ගත්තොත් ඒ උත්තමයන් වහන්සේ හිත අපහදව ගැනීමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ උත්තමයන් වහන්සේ නිදහස්. හැබැයි හිත අපහදව ගත්ත කෙනා ඒකත් එක්ක සම්බන්ධ වෙනවා බරපතලට.
කොච්චර බරපතලට සම්බන්ධ වුණාද කියන්නේ දැන් අර පුද්ගලයා සතුටු වුණා පසේ බුදුරජාණන් වහන්සේ ගියාට පස්සේ ආපෝ ඇති ඒ කරදරේ නිදහස් කියලා. පින්වතුනි ඒ ජීවිතෙන් පස්සේ උපන්නේ මහා නිරේ. මහා නිරේ කාලාන්තරයක් දැවුණා. මහා නිරෙන් උඩට ඇවිල්ලා භූත පිඹුරෙක් කියලා උපන්නා කියනවා. මේ භූත පිඹුරාගේ ශරීරයේ යොදුන් ගානක් විශාලයි. මේ ශරීරයේ හැමතිස්සෙම එක මොහොතක්වත් නැතුව පට ගාන අනුකරණයෙන් මේ ශරීරය අර ඇඟින් බුබුලු දදා ශරීරය දැවෙනවා කියනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ කුටියටයි ගිනි තැබුවේ. තමන්ගේ මුළු ශරීරය හැමතිස්සෙම පට කියන අනුකරණයෙන් ගිනි ගන්නවා. වැඩේ කියන්නේ මේ ගින්නට මැරෙන්නේ. පිච්චෙනවා, දැවෙනවා, දරා ගන්න බැරි වේදනා එනවා. මැරෙන්නේ නැහැ. විඳවන්නයි තියෙන්නේ. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේට හිත අපහදවගෙන ඒ වගේ විඳවන සත්වය ඒ සත්වයන්ගේ විස්තර අපට අහන්න ලැබෙද්දී මේ පසේ බුදුරුන්ගේ ජීවිත ගැන අහන අපි පසේ බුදුරජාණන් වහන්සේලා ගැන හිත සන්තෝෂ කරගන්නමයි ඕනේ. මේ උත්තමියෝ ගැන හිත ප්‍රසාදයටපත් කරගන්නමයි ඕනේ. හිත ප්‍රසාදයටපත් කරගත්තොත් පින්වතුනි ඒ නිකලෙස් උත්තමියෝ පසේ බුදු බව පසක් කරලා මේ ලෝකෙන් නිදහස් වුණා. සංසාරයෙන් නිදහස් වුණා. ඒ හිත පහදව ගැනීමත් එක්කත් උන්වහන්සේලා සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි හිත පහදව ගත්ත ඒක අපට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා. ඉතින් මේ දහම් ග්‍රන්ථ කියවනකොට ඒ උත්තමයන්ගේ ජීවිත ගැන දැකලා අපේ හිත තුළ ඇතිවෙච්චි ප්‍රසාදය නිසා තමයි මේ විදිහේ ධර්ම දේශනාවලින් සුපින්නතුල්ලාටත් අපි මේවා කියලා දෙන්නේ. මේ කියලා දෙනකොට සුපින්නතුල්ලා දක්ෂ වෙන්න ඕන. මේ දේවල් අහලා හොඳට හිත පහදව ගන්න. හිත පහදවගෙන මේ මහා පිං රැස් කරගන්න. ඉතින් ඕන ඔය සිදුවීම සහ ඔය ගාථාව තමයි ඒ පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගාථා රත්නය අපි ඉගෙන ගන්නේ කග්ගවිසාන සූත්‍රයේ 18 වෙනි ගාථා රත්නයේ ලෙස. කග්ගවිසාන සූත්‍රයේ 19 වෙනි ගාථා රත්නය. ඒ 19 වෙනි ගාථා රත්නයේට පසුබිම් වෙච්ච සිදුවීම හරීම විස්මයජනක එකක්. ඒ සිදුවීම සිද්ධ වුණේ පින්වතුනි මෙහෙම. බරණැස්පුරේ එක්තරා රජෙක් රජකම් කළා. ඒ රජුරවන්ට මහා කාලයක් රජකම් කරගන්න බැරි වුණා. ওই රජුරුව රජකම් කරලා තියෙන්නේ අවුරුදු 20යි. 20 අවුරුද්දක් රජකම් කරලා ඒ 20 අවුරුද්දක් රාජ්‍ය කරද්දී දැන් රජවරු වුණාම ඔන්න දඬුවම් කරනවා, මරවනවා, සලාලකම් කරනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, බොරු කියනවා, බොරු පොරොන්දු දෙනවා. මේ ඔක්කොම ටික තියෙනවනේ. 20 අවුරුද්දයි කලේ. ඒ 20 අවුරුද්දේ රජකම් කරපු එක දිරව ගන්න මරණින් මත්තේ නිරේ උපන්නා. නිරේ උපදිලා නිරේ ගොඩාක් දුක් විඳලා කාලයකට පස්සේ නිරයෙන් ඒ කියන්නේ අපායෙන් මහා නරකයෙන් උඩට ආවා. හැබැයි අපායක් වන තිරිසන් ලෝකෙම තමයි උපන්නේ. හිමාල ප්‍රදේශයේ ඇත් කුලයක උපන්න. ඒ ඇත් කුලයට කියනවා නෙළුම් කුලය කියලා. දැන් අද ගත්තාම ඇත් කුල තියෙනවා නොයෙක් ඇත් කුල. නමුත් මේ නෙළුම් කුලේ වගේ උසස් ඇත් කුල මේ වෙනකොට නැහැ. මේ හිමාල ප්‍රදේශයේ තමයි මේ නෙළුම් කුලයේ ඇත්තු වාසය කරලා තියෙන්නේ. මේකුම් පින්වතුනි අද ඔය අපි දකින්නවාට වඩා විශාල ඇත්තු. ශරීර ප්‍රමාණයෙන් විශාල හොඳ උස මහත් ඇත්තු. ඒ ඇත් කුලයක තමයි මේ නිරයෙන් උඩට ආපු කෙනා උපන්නේ. එතකොට මහා නිරයෙන් උඩට ඇවිල්ලා ඔහු උපන්නේ නෙළුම් කුලයේ. මේ නෙළුම් කුලයේ ඇත්තුන්ට මේ සුදු නෙළුම් මලේ පාට කියනවා එයාලගේ ශරීරේ තියෙන්නේ. හරිම ලස්සන ඇත්තු. එතකොට මේ හස්ති රාජයා ශරීර ප්‍රමාණයෙන් වැඩෙනකොට මහා විශාල හස්තියෙක් වුණා. දිග දල දෙකක් තියෙන ඒ මුළු රැළටම නායකයා බවට පත් වුණා. දැන් මේ නායකයා බවට පත් වෙනකොට මේ හස්ති රාජයා හොඳ තරුණ වයසේ. මේ හස්ති රාජයා යම් තැනකට ගිහිල්ලා සැනසille නාන්න බලාපොරොත්තු වෙනවද? මේ යත හරි කැමති පිරිසුදුකමට
යම් තැනකට ගිහිල්ලා නාගන්න බලාපොරොත්තු වෙනවද? කවදාවත් මේ එතාට පිරිසිදු වතුරක් නාගන්න හම්බෙන්නේ නැහැ කියනවා. මොකද අනිත් රැළ ඉන්නවනේ. මේ එතා නාගන්න කියලා තැනක් හොයාගත්තට පස්සේ ඇත්තු ටික කොහොම මේකට බහැලා බොර කරනවා. ඊට පස්සේ මේ අතාට සැනසille නාන්න නැත. ඊළඟට මේ ඇතාට සැනසille වතුර ටිකක්වත් බොන්න නැහැ කියනවා. ඒ රැළක නාය කියන්නේ. රැළ මේකට එකතු වෙලා බොර වෙලා මේ ඇතාට එහෙම ප්‍රශ්න. ඊළඟට මේ හස්ති රාජයාට පාඩුවේ මේ සැනසille කණ්ඩ බොණ්ඩවල් ලැබෙන්නේ නැහැ කියනවා. යම් වනයකට යනවාද ওই වනාන්තරයට අර අත්තු කොහොම පිරීලා ඒකුම් කණ්ඩ බොණ්ඩ තියෙන ඒවා කනවා කියනවා. මේ ඇතාට පාඩුවේ කණ්ඩත් නැහැ. මේ ඇතාට පිංගතුනේ සැනසille පැත්තකට වෙලා මේ විවේකයෙන් හිටගෙන ඉන්නවත් නැහැ කියනවා තරුණ ඇතානේ. හරි ලස්සන ශරීරයක් තිබුණා. ඇතින්නියෝ හැමතිස්සෙම ඇවිල්ලා ඇඟේ ඇතිල්ලෙනවා කියනවා. ඇතින්නියෝ ඔච්චමටත් එක්ක මේ ඇතාව හප්පගෙන යනවා කියනවා. ඔය විදිහට මේ ඇතාට හරි ප්‍රශ්න. එතකොට මේ ඇතා ඇත්‍රාල අත්හරින්න තීරණය කළා. ඔබට මතකද පාරිලෙය හස්තියගේ කතාව? ওই පාරිලෙයක හස්තියාට උනා වගේමයි. මේ ඇතාට ඇත්‍රැල එපා වුණා. ඇත්‍රැල එපා වෙලා රැලෙන් වින් වුණා. රැලෙන් වින් වෙච්චි හස්තියා යම් තැනකට යනවාද මේ ඇතාගේ ගඳ දැනිලා. ඇත්තුන්ට තියෙනවනේ හස්ති ගන්ධය. ඒ අත් ගඳ දැනිලා අර රැළ ඇතා පස්සෙන් එනවා කියනවා. කිසිම වනාන්තරයකට ගිහිල්ලා බේරෙන්න බැරුව ගියා. එතකොට මේ ඇතා පිංගුතුනේ දැන් නරකයේ ඉපදිලානේ ඇත්කුලේ උපන්නේ. මේ සසරේ ස්වභාවය ඉතින් සාමාන්‍යයෙන් අනිත් සත්තුන්ටත් එහෙම තියනවාද කියලා අපි දන්නේ නැහනේ. මේ තිරිසන්ගත සත්තු තිරිසන් ලෝකේ උපන්නට පස්සේ උන්ට පෙර ජීවිත මතක තියෙනවද නැද්ද කියන කාරණේ අපි දන්නේ නැහැ. හැබැයි මේ ඇතාට පෙර ජීවිතේ මතක තිබුණා. පෙර ජීවිතේ කියන්නේ නිරේටත් කලින් ජීවිතෙන් මතක තිබුණා. ඇතා මේ කතන්දරේ ඔක්කොම දන්නවා. ඒ කියන්නේ Taman බරණැස් නුවර රජ වෙලා හිටියා. රජකම් කරලා ඒ රජකම් කරපු හැටි වැරදිච්ච නිසා ඒකට විඳවන්න නිරේ ගියා. නිරේ ගිහිල්ලා තමයි මම මෙහි ආවේ කියලා. නෙළුම් කුලී ඇතෙක් කියලා උපන්නේ කියලා මේ හස්තිය දන්නවා. මේ හස්තිය ඔය විදිහට කැලෙන් කැලේට මාරු වෙවි ඉඳි මේ හස්තියාට මේ යම් ගමකට යනකොට ඒ ගම්මානේ හුරු පුරුදු ගතියක් දැනුණා. ඒ හුරු පුරුදු ගතිය දැනුනේ කොහෙට ආවට පස්සේද? තමන් රාජ්‍ය කරපු රාජ්‍යයට මේ ආවේ. එතකොට මතක් වුණා ඔක්කොම ටික. කල්පනා කළා මට බේරෙන්න තියෙන හොඳම වැඩේ මේක. මේ රාජ්‍ය අදටත් විචාරන්නේ මගේ මුණුපුරෙක්නේ. ඒ රාජ්‍ය විචාරන මගේ මුණුපුරා ළඟට යන්න ඕන. ඒ මුණුපුරා ළඟට ගියාට පස්සේ මුණුපුරා මාව මංගල හස්තිය කරගනිවි. මං ඒකට සුදුසු නිසා. එතකොට අනේ මට මේ රැළෙන් වෙන් වෙලා සැනසෙල්ලේ ඉන්න පුළුවන් කියලා මේ හස්තියා රජමාලිගාව පැත්තට යනවා. රජමාලිගාව පැත්තට එන්නේ පිංගුතුනේ නෙළුම් කුලේ මහා හස්ති රාජේ. මේ හස්ති රාජයා මාලිගාව පැත්තට එනකොට මේ ඒ කාලේ රජකම් කරපු රජුරුවෝ තමයි අපේ මේ කතාවට මුල් වෙන්නේ. ඒ රජුරුවෝ පසේබුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් තිබ්බ මහා පින්වන්තයෙක්. ඒ පිනත් අරගෙන තමයි බරණැස ඉපදිලා බරණැස් රජුරුව බවට පත් උනේ මේ පසේබුදුවරුන්ගේ යුගය. මේ රජුරුව නගර සංචාරයේ පිණිස යමින් ඉන්නවා. ඒ යමින් ඉද්දී මහා විශාල සුදෝවන් හස්ති රාජේ ඉස්සරහට එනවා. සේවකයෝ ඔක්කොම බය වුණා. මේ රජුරුවන්ට අනතුරක් කරන්න තමයි මේ හස්තියා එන්නේ කියලා. එතකොට සේවකයෝ මේ දුනු ඊතල සූදානම් කරගත්ත කියනවා ඇතාට විදින්න. එතකොට මේ ඇතා මේ නෙළුම් කුලේ හස්ති රාජයා අර වීදි සංචාරයේ පිණිස සැරසිච්චි රජුරුවන්ට කතා කරනවා. මේ රජුරුවන්ගේ නම බඹදත්ත බ්‍රහ්මදත්ත. මේ හස්තියා කතා කරනවා. හස්තියා කියනවා බ්‍රහ්මදත්තය මට විදින්න එපා.
බ්‍රහ්මදත්තේ මං ඔබේ ඥාතියෙක්. මේ ඔබේ පරපුරේම ඥාතියෙක් මම. ඒ නිසා මට විඳින්න එපා කියලා මේ හස්තියා කතා කළා. එතකොට අර රජුරවන්ට මේ තේරුණා මේ හස්තියගෙන් අනතුරක් නැහැ කියලා. සේනාව නවත්තනවා. නවත්තලා මේ හස්තියාව තමන්ගේ රජමාලිගාවේ ප්‍රධාන මංගල හස්තිය බවට පත් කරගත්තා. දැන් මංගල හස්තියාගේ එක්ක රජුරුවම ඒ සමහර විට අර ඥාති හිතවත්කමත් එක්ක රජුරුව මංගල හස්තියත් එක්ක හොඳටම හිතවත් වුණා. මේ හස්ති රාජයාට සාමාන්‍යයෙන් මනුස්ස භාෂාවෙන් කතා කිරීමේ හැකියාව තිබුණා. දවසක් විවේක වේලාවක බඹදත් රජුරුව මේ හස්ති රාජයාගෙන් අහනවා ඔබ මුලින්ම මාව දැක්ක දවසේ ඔබ කිව්වේ බඹදත් මම නුඹේ ඥාතියෙක් කියලා. ඒ ඔබ මට ඥාති වෙන විදිහ මට කියන්න කිව්වා. එතකොට මේ හස්ති රාජයා කියනවා බ්‍රහ්මදත්ත මං ඔබට කලින් මේ රාජ්‍යයේ ඔබ වගේම රජකම් කළා. මේ කාමයන්ට මුසපත් වෙලා මං රජකම් කරලා ඒ රාජ්‍ය හේතු කරගෙනම මං පව් කළා. තමන් පව් කළොත් බඹදත් ඒ පව් ඔක්කොම දිරවන්ට වෙනවා තමන්ට. ඒවා දිරවන්ට 20 අවුරුද්දක් රජකම් කරලා මං ගියා නිරේ. නිරේ ගිහිල්ලා තමයි බඹදත් කාලයක් මං විඳවලා ඒකෙන් නිදහස් වෙලා මේ නිලුම් කුලයේ හස්තියෙක් වෙලා උපන්නේ. ඒ නිසා බඹදත් තමන්ගේ යහපත කැමති නම් මොන කවුද මේ කියන්නේ? හස්තියා. බඹදත් තමන්ගේ යහපත කැමති නම් එලිපිටවත් රහසේවත් පව් කන්නම් කරන්න එපා කිව්වා. ඇතෙක් මේ කියන්නේ පින්වතුනි පින් තියනවා නම් එහෙම හරි යහපතට දොර ඇරෙනවා. පින තියනවා නම් කෙනෙකුට ඒ විදිහට හරි යහපතට දොර ඇරෙනවා. දැන් බලන්න අර අපි ඉගෙන ගත්තානේ අද පළවෙනි සිදුවීම විදිහට සීතාලුක බඹදත් රජුරුවන්ගේ කතාව. එතුමාට සිහිය උපද්දන්න වීරිය උපද්දන්න කවුරුත් හිටියේ නැහැ. එතුමාට වීරිය උපන්නේ තමන්ගේම ශක්තිය. තමන්ම නුවණින් කල්පනා කළා. ඒ තමන්ගේම කල්පනාව නිසා තමයි එතුමා වීරිය උපද්දගත්තේ. එතකොට එතුමාට එහෙම පිනක් තිබ්බා තමන්ටම නුවණින් හොඳට වීරිය උපදින විදිහට කල්පනා කරන්න. තමන්ම තමන් ගැන සංවේගය ඇති කරගන්න. දැන් මේ බ්‍රහ්මදත්ත රජුරවන්ට එහෙම එකක් නෙවෙයි උනේ. එතුමාගේ පින සකස් වෙලා තිබුණේ වෙනම විදිහකට. එතුමාට සිහිය උපදින්න හස්තියෙක් විදිහට කෙනෙක් එනවා. මේක තමයි පින් කරගන්න එකේ වටිනාකම. පින නැත්තම් පින්වතුනි මොන විදිහකට හරි ඇවිල්ලා සමහර වෙලාවට තමන්ව විපතේ හෙළන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. පින් තියෙන කෙනාට ඒ පින විසින් ඒ පින කියන දේ විසින් කොයියම්ම හෝ ක්‍රමයකට යහපත උදා කරනවා. ආන්ගේ නිසා මේ කරුණු කාරණා අහනකොට අපි පින් කරගන්නටමයි අපේ ජීවිතේ උනන්දු ඇති කරගත යුත්තේ. ඒ පින් කර ගැනීමට පින පුරවා ගැනීමට ඔබට මේ දේශනා ඇසුරින් මේ මුනිවරුන්ගේ ජීවිතය ගැන අපි කියලා දෙන දේවල් බහුපකාරයි. ඊළඟට මේ දේශනා මුල් කරගෙන මේ නුවණ මෙහෙවන්න පුළුවන් නම් ඒක ඔබට බහුපකාරයි. මේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථා තියෙනවා. ඒ ගාථාවල අර්ථ ඔබට බහුපකාරයි. බලන්න දැන් අර බ්‍රහ්මදත්ත රජුරවන්ට හස්තිය කියනවා. ඒ නිසා බ්‍රහ්මදත්තයේ පුත්‍රය මගේම පරපුරේ මුණුපුරෙක් විදිහට මම ඔබට කරන අවවාදය තමයි රජකම් කරාට කමක් නැහැ. පව්කම් කරන්න එපා කිව්වා. ලස්සන අවවාදයි. පුත්‍රේ රජකම් කරාට කමක් නැහැ. පව්නම් කරන්න එපා කිව්වා. ඒ අවවාදය හොඳට හිතට ගන්න. ඔබ ඔබේ ජීවිතේ නොඑක් දේවල් කරාට කමක් නැහැ. පව්නම් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? සචේ භායේත දුක්ඛස්ස. ඇත්තටම ඔබ දුකට බය නම් අපි දුකට බයයිනේ පින්වතුනි. ඒ දුකට බයයි කියන කාරණේ ඇත්තටම ඔබ දුකට බය නම් සචේ දුක්ඛ මප්පියං.
ඇත්තටම ඔබ දුකට අප්‍රිය නම් දුක කියන එකට අකමැති නම් මා කත්ත පාපකං කම්මං පව් කියන දේවල් නම් කරගන්න එපා. ආවීවා යදිවා රහු එලිපිටවත් රහසේවත් පව් කරන්න එපා. එලිපිට හෝ රහසේ හෝ පව් කරොත් ඔබ කොච්චර දුකට බය වුණත් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. එලිවිට හෝ රහසේ හෝ පව් කරොත් ඔබ කොච්චර දුක පිළිකුල් කරත් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ධර්මතාවය. පව් කරනවා නම් මේ ලෝකේ ඒ පවට විපාක විදිහට පින්වතුනි සැප විපාකයක් සකස් වෙන්නේ. පවේ විපාකය දුක් විපාකයක්මයි. දැන් බලන්න සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බුදුරජාන් වහන්සේගේ ශාසනයේ බුදුරජාන් වහන්සේගේ මේ සම්බුදු සසුන තුල ගිහි උපාසකයෙක් විදිහට හිටපු විශේෂ චරිතයක් සුප්පබුද්ධ කියන්නේ. ඒ සුප්පබුද්ධ ආත්ම භාව ගණනාවක් කුෂ්ඨ රෝගයක්ම තියෙන මනුෂ්‍ය ජීවිත ලැබුව කෙනෙක්. මොකක්ද මේ කුෂ්ඨ රෝගයක් තියෙන මනුෂ්‍ය ජීවිතය ලබන්න හේතුනේ? එක ජීවිතයක උපන්න මහා ධන සම්පත් තියෙන සිටු පුත්‍රයෙක් වෙලා. එතකොට මේ මහා ධන ඇති සිටු පුත්‍රයා තමන්ගේ සිටු භාවයෙන් මත් වුණා. ධනෙන් මත් වුණා. දවසක් හස්තියාගේ පිටේ මේ මහා සිටුවරයා නගරයේ වීදී සංචාරයේ යනවා කියනවා. සිටුවරු කියලා කියන්නේ පින්වතුනි මේ මහා ධනවත් මිනිස්සු මහා පෙරහැරවල් වලින් තමයි වීදි සංචාර ගිහින් තියෙන්නේ. එතකොට මිනිස්සු බලන්න එනවා. මේ පෙරහැර. ඊළඟට මිනිස්සුන්ට මේ සිටුවරුන්ට ධනෙ තියෙන නිසා මිනිස්සු හරියට සිටුවරු ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරනකොට මේ සිටුවරු සල්ලි විසික් කරනවා. ඒ නිසා මිනිස්සු වැඩිපුර මේ සිටුවරුන්ට ප්‍රශංසා කරනවා. මිනිස්සු ඔක්කොම ඒ සිටුවරු බලන්න පාරයින් එකතු වෙනවනේ. දැන් මේ සිටුවරයා තමන්ගේ හස්තියා උඩ නැගලා මහා උජාරුවෙන් යනකොට මිනිස්සු පාර දෙපැත්තේ ඉඳලා සිටුවරයාට ප්‍රීතිඝෝෂා කරනවා. අපේ සිටුවරයා දිනේවා, අපේ සිටුවරයා ජය වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා මිනිස්සු ඉතින් নানা ආකාර දේ. ඔය අතරේ මේ සිටුවරයාට ඇතා උඩ ඉන්න කෙනාට පේනවා යනවා මේ සිවුරක් දරපු කෙනෙක්. එයා පාරයිනේ පාත්‍රයකුත් අරන් ඔහේ යනවා. තමන් මේ ඇතා උඩ එනවා කියලාවත් තමන් සිටුතුමා කියලාවත් එයාට වගක්වත් නැහැ. එතකොට මේ හස්තිය උඩ යන ගමන්ම තමන්ගේ පිටිපස්සේ එන සේවකයාට අර ශ්‍රමණයන් වහන්සේ ගැන අර පැවිද්දා ගැන අප්‍රසාදයෙන් මෙහෙම කිව්වා. කවුද අර රෙද්දකින් ඇඟ වහගෙන යන කුෂ්ඨය? ආන්ගේ වචනේ කිව්වා. මේ වචනේ කිව්වේ පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමකට. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රසාදයෙන් අර වචනේ පිට කළාද ඒ වචනේ පිට උනේ උත්තමයෙකුටයි. බලන්න අපි මේ ලැබෙන වචනේ අපි උහි පාවිච්චි කරනවා. ඒවා කරකැවිලා එන විදිහ. ඒ කියපු වචනේ ඒ සිටුවරයාට ඉතින් එතනින්ම තව මොහොතකින් අමතක වෙන්නේ නැති. කර්මයට අමතක වෙන්නේ. ඒ කරපු පව්කම Tamanට දුක් විපාක අරගෙන ආවා. ඒ ජීවිතේ පස්සේ උපන්නේ නිරේ කියනවා. නිරේ ගොඩාක් දෙවුණා කියනවා. දෙවිලා යම් ජීවිතයක මනුස්ස ලෝකෙට එනවද? ඒ මනුස්ස ලෝකේ පුංචි කාලේ ඉඳලා කුෂ්ඨෙක්. අවසානයේ පින්වතුනි මාර්ගඵල අවබෝධ කරපු ජීවිතේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට කුෂ්ඨෙක්නේ. ඒ කුෂ්ඨකම නිසාම සමාජයෙන් ගොන් වෙලා හිටපු කෙනානේ. අපි මේ කර්ම කරගත්තට පස්සේ පව්කම් කරගත්තට පස්සේ බලන්න අසරණකම් ඇතුව මිනිස්සු උපදිනවා. සමහර විට ඔය වගේ කුෂ්ඨ එක්කෝ සමහර විට විරූපී දැන් සමහරලාට ශරීරයේ උපදිනවා අර මිටි වෙලා එහෙම. ඉතින් මේ මිනිස්සයා විඳවන්නේ පැණි. එතකොට තම තමන් කරගත්ත දේ තමයි පින්වතුනි මේ තම තමන් විඳවන්නේ. ඒ හින්දා පව කියන දේ නම් තමන් නිසාවත් කරන්න හොඳ නැහැ. පව කියන දේ නම් අනුන් නිසාවත් කරන්න හොඳ නැහැ.
පව කියන දේ නම් කුමක් නිසාවත් කරන්න හොඳ නැහැ. පාපය කියලා කියන්නේ ඒකාන්තයෙන් Tamanට දුක අරගෙන ඉන්න දෙයක්. බුදුරජාන් වහන්සේ අවවාද කළා මාව මඤ්ඤේත පාපස්ස නමන්තං ආගමෙස්සති. චූටි පවක් ගැනවත් මේ හැල්ලු කරලා හිතන්න එපා කියනවා. මේ පාපි මේක මේ පොඩි පවක් නේ මේක මට ප්‍රශ්නයක් වෙන එකක් නේ. එහෙම හිතන්න එපා කියනවා. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර බින්දුව එකතු වුණොත් ඒ බින්දුව එකතු වෙලා කලයක් පිරෙනවා කියනවා. පූරති බාලෝ පාපස්ස. බාල පවිටු තැනත්තා පවෙන් පිරෙන්නේ ඒ විදිහට කියනවා. තෝකතෝ කම්පි ආචිනං ටික කරගන්න පව්වලින්. ඒ නිසා පින්වතුනි දැන් බලන්න අර මේ සුප්‍රබුද්ධට සිද්ධ වුණේ පුංචි දෙයක් නේ. පොඩි වචනයක් ගියේ. වචනේ පොඩි නමුත් කර්මේ බරපතලයි. අන්න ඒ නිසා මේ බ්‍රහ්මදත්ත රජුරවන්ටත් මේ ඇත නෙළුම් කුලයේ හස්ති අවවාදයක් කළා. මොකද්ද? බ්‍රහ්මදත්තේ රජකම් කරාට කමක් නැත්තේය පව්කම් නම් නොකළ යුත්තේය කියලා. ඉතින් මේ අවවාදේ ලැබුවට පස්සේ හරි සංවේගයක් හටගත්තා මේ බ්‍රහ්මදත්තට. දැන් මේ බ්‍රහ්මදත්ත කියලා කියන්නේ පසේ බුදු බව පසක් කරන්න පින් තියෙන කෙනා. කාලේ ගත වුණා. දවසක් මේ මහා හස්ති රාජයා උඩ ඔහු යුද්ධයකට නික්මෙනවා. රජවරු වුණාම යුද්ධ කරන්න එපා. ඒ යුද්ධයට නික්මෙන්නේ තමන්ගේ ඥාතියවන මංගල මේ ඥාතිය විදිහට හිටපු ඒ හස්ති රාජයා මංගල හස්ති රාජයා කරගෙන. මේ ඇතා උඩ යන ගමන් මතක් වුණා ඇතා කියපු කතාව. බ්‍රහ්මදත්තය රජකම් කරාර කමක් නැහැ. පවුනම් කරගන්න එපා කියලා. ඒ මතක් වෙච්ච ගමන් සංවේගය උපන්නා. අපේ මේ භවක තියෙන භයානකකම. මේ කරන පව්වලට කරන පින්වලට අනුව සකස් වෙවි යන සංසාරික භයානකකම. ඇයි මෙහෙම සංසාර දුකක්? ඇයි මෙහෙම පටලවි යෑමක් තියෙන්නේ? දැන් ඔන්න ඇතා උඩ ඉඳලා හිතනවා. මේ පටලැවිල්ල තියෙන්නේම ඉපදින හින්දා. ඇයි උපදින්නේ? උපදින්නේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසා. විපාක පිණිස යම් තැනක කර්ම සකස් වෙනවද? පිනට අනුව හෝ පවට අනුව හෝ ගිහින් උපදින්න වෙනවා. දැන් තේරෙනවා. දැන් කොහොමද පින්වතුනි මේක තේරෙන්නේ? මේක තේරෙන්නේ පසේ බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් තියෙන කෙනා නිසා. මේක Tamanටම තේරෙනවා. මේ විපාක මිනිස කර්ම සකස් වෙන්නේ මොකක් නිසාද? ග්‍රහණය වෙලා යන නිසා. එක්ක කාමයට ග්‍රහණය වෙනවා, එක්ක දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා, එක්ක මම මගේ කියන අදහසට ග්‍රහණය වෙනවා, එක්ක නොඑක් සීල ව්‍රත වලට ග්‍රහණය වෙනවා. උපාදාන නිසා. ඇයි මේ උපාදාන හටගත්තේ? උපාදාන හටගත්තේ තණ්හාව නිසා. රූප ගැන තණ්හා හට ගන්නවා, ශබ්ද ගැන තණ්හා හට ගන්නවා, ගඳ සුවඳ ගැන තණ්හාව හට ගන්නවා, රසය ගැන තණ්හාව හට ගන්නවා, පහස ගැන තණ්හාව හට ගන්නවා, හිතට හිතෙනව ගැන තණ්හාව හට ගන්නවා. ඇයි තණ්හාව හටගත්තේ? ඕන් තේරෙනවා. තණ්හාව හටගන්න හේතුනේ විඳීම. විඳින දේවල් නිසා තමයි තණ්හාව හටගන්නේ. ඇහෙන් රූප විඳිනවා, කනෙන් ශබ්ද විඳිනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස විඳිනවා, හිතින් අරමුණු විඳිනවා. මේ විඳින එකකට අනුව තණ්හාව සකස් වෙනවා නේද කියලා තේරුණා. එතකොට මේ පසේ බුදු බවට පින් තියෙන උත්තරමය කල්පනා කරනවා. මේ විඳීම කියන එක මොකක් නිසාද තියෙන්නේ? විඳීම තියෙන්නේ ස්පර්ශය නිසා. ඇසත් රූපයත් විඥානයත් එකතු වෙච්ච තැන විඳීම හට ගන්නවා. ආන් එහෙම තේරුණා. එතකොට කල්පනා කරනවා ස්පර්ශය කියන අරුබුදේ කුමක් තියෙන්නේ? ස්පර්ශය තියෙන්නේ ආයතන 6 තියෙන හින්දා. ඇහැ තියෙන නිසා ස්පර්ශය හට ගන්නවා. කන තියෙන නිසා, නාසය තියෙන නිසා, දිවකය මනස තියෙන නිසා ස්පර්ශය හට ගන්නවා කියලා තේරුණා. මේ ආයතන 6 මොකක් නිසාද තියෙන්නේ? ආයතන 6 තියෙන්නේ නාම රූප කියන දේවල් නිසා. බලන්න පින්වතුනි ගැඹුරු ධර්මය. මේ නාම ධර්ම, රූප ධර්ම කියලා දෙයක් තියෙන නිසා තමයි ආයතන 6ක් සකස් වෙන්නේ කියලා තේරුණා. ආයතන 6 සකස් වෙන්නේ
නාම රූප නිසා නම් නාම රූප හැදුනේ කොහොමද? නාම රූප හැදුනේ විඥානේ නිසා. විඥානේ හැදුනේ කොහොමද? විඥානේ හැදුනේ කාය සංස්කාර, ආස්වාස ප්‍රස්වාස. ඊළඟට වචී සංස්කාර, විතක්ක ਵਿਚාර, මනෝ සංස්කාර, සංඥා වේදනා මේවා තියෙන නිසා. එතකොට මේ පසේ බුදු බවට පින් තියෙන උත්තම ඊළඟට බලනවා. මෙහෙම සංස්කාර ඇයි? මෙහෙම සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා. ඔන්න හඳුනගත්තා දුක සකස් වෙන ප්‍රධාන දේ අවිද්‍යාව. අවිද්‍යාව සිඳලන්ට උන්වහන්සේ නුවණ මෙහෙවුවා. ඇතා උඩ ඉඳලම අවිද්‍යාව කියන මහා ඝන අඳුර දුරු කළා. අවිද්‍යාව කියන මහා දෘಢ කටුව පලා දැම්මා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් යුද්ධය පිණිස යන සේනාව යුද භූමියට ඇදෙමින් තියෙද්දී මේ පසේ බුදුරජාණන් වහන්සේ දැන් පසේ බුදුරජාණන් වහන්සේනේ වැඩ ඉන්නේ. සේනාව නැවැත්තුවා. සේවනාව නවත්තලා සේනාවට කියනවා දරුවෙනි මම තවදුරටත් රජෙක් නෙවෙයි. මම මේ රාජ්‍ය බන්ධන සියල්ල අත්හැරලා දැම්මා. දැන් මං හුදකලාවේ ඉන්න සතුටුයි කිව්වා. එතකොට සේනාව අහනවා ඔබතුමා කොහොමද එකපාර ඒ හුදකලා වාසයට සුදුසු විදිහට ජීවිතය ගැන අවබෝධ කරගත්තේ? ආන්නේ වෙලාවේ ඒ පිරිසට තමන්ගේ අවබෝධය පහදලා දෙන්න ඒ උත්තමයන් වහන්සේ පැවසූ ගාථාව. ඒ තමයි පින්වතුනි කග්ගවිසාන සූත්‍රයේ 19 වෙනි ගාථාව. ඒ ගාථා රත්නය උන්වහන්සේ දාර ඇතා උඩ ඉඳලාම තමයි පවසලා තියෙන්නේ. ඒ හස්තිය උඩ ඉදීම උන්වහන්සේගේ අර පසේ බුදු බව පසක් කරාට පස්සේ ඒ උත්තමයන් වහන්සේගේ ගිහි වේශය අතරදහන් වුණා. පසේ බුදුරජාන් වහන්සේ විදිහට පෙනී හිටියා. ඒ පෙනී හිටපු පසේ බුදුරජාන් වහන්සේ තමයි මේ ගාථාව මේ විදිහට දේශනා කරන්නේ. නාගෝව යුතානි විවජ්ජයිත්වා සංජාත කන්ධෝ පදුමී උලාරෝ යතා බිරත්තං විහෙරේ අරඤ්ඤේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. උන්වහන්සේට මුළුනේ මේ සියල්ල පසක් කරගන්නට අර නෙළුම් කුලේ ඉපදිච්චි හස්තියාගේ අවවාදයෙන්. ඒකෙන් තමයි උන්වහන්සේ ජීවිත අවබෝධයේ පැත්තට හිත නම්ම ගත්තේ. ඒ නිසා ඒකම මුල් කරගෙන තමයි මේ ගාථාව වදාරන්නේ. ඉතින් ওই ගාථාවෙන් අර්ථය වදාරලා උන්වහන්සේ වැඩම කළා. එහෙම ගන්ධමාදන පර්වතයේ නන්ද මූලක පර්වතයේ අසල තියෙන මංජූසක රුක් සෙවණට. ඒ මංජූසක රුක් සෙවණට උන්වහන්සේ වඩිනකොටම උන්වහන්සේ වඩිනවා කියලා පෙර ආතුම දැනගත්ත පසේ බුදුවරු එකතු වෙලා හිටියා. කොහොමද පින්වතුනි පෙර ආතුම දැනගන්නේ? රන්මල පිපෙනවා. ඒ රන්මල පිපීමෙන් පසේ බුදුවරු දැනගත්තා. අර පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ අහනවා ආයෂ්මත ඔබගේ මේ පච්චේක බුද්ධ තනිව අවබෝධ කිරීම කුමක් කරන කොටගෙනද? ආන්නේ වෙලාවේ මයි ගාථාව කිව්වා. නිලුම් කුලයේ ඉපදුන මනාඋස මහතින් යුතු ඇත් රජෙකුගේ විලසින් රැලින් වෙන් වී තනි වුණ සිත්සේ දිවි ගෙවන වන අරණේම නිවාසන හුදෙකලාවිම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේන කුසේ. ඕන ඔය විදිහට එදා පසේ බුදුරජාණන් වහන්සේ අර පසේ බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ තමන් වහන්සේගේ අවබෝධයට හේතු වෙච්ච දේ දේශනා කළා. අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ල තමන් වහන්සේගේ විස්මිත ඥානයෙන් දැකලා අපට දේශනා කොට වදාළේ කග්ග විසාන සූත්‍ර දේශනාවේදී.
බලන්න පින්වතුනි අද අපි මේ පසේබුදු පෙළහර අද ධර්ම දේශනාවේදී කග්ගවිසාන සූත්‍රයේ උතුම් ගාථා රත්න දෙකක්ම ඉගෙන ගත්තා. ඒ ගාථා රත්න දෙකට පසුබිම් වුණ ඒ පසේබුදුවරුන්ගේ අසිරිමත් ජීවිත ගැන ඉගෙන ගත්තා. මේ ඉගෙන ගන්න දේවල් අහන්ට අපි වාසනාවන්ත වුණා. අපි මේ අහන්නේ කෙලෙස් නැසූ උත්තමයෝ ගැන. කෙලෙස් සහිතව ලෝකයේ හිටපු පෘථග්ජන පිරිසක් ගැන නෙවෙයි මේ කතා. ඒ නිසා මේ අසිරිමත් කතා ගැන ඔබ හිත පහදව ගන්න. මේ විදිහට අහන්න ලැබෙන අසිරිමත් කතා පුවත් වලින් ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඔබ හිත පහදව ගන්න. ඒ අපට බොහෝ කල් යහපත පිණිස හේතු වේ. ඒ නිසා කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ හුදකලා සිතින් වැඩහිඳ කෙලෙස් රහිතව වැඩහිඳ පිරිනුවම් පාවදාල පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවෙන් ජනිත සියලු පින් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන මේ දෙවිවරු දිව්‍ය ආශිර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාටම දෙවිවරු සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවන්ටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දෙනාට අනුමෝදන් වෙලා මේ ගෞතම ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ දහම් දේශනාවට දායකත්වයේ දරන ඒ සුපින්වත් හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඥාතීන් පින් අනුමෝදන්ව පරලොව වශයෙන් සැපයටපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. නොවැම්බර් මාසේ 5 වන දින ජන්මදිනයේ යෙදුන මෙත්තානන්ද සිරිල් අබේදීර පියාණන්ට පින් අනුමෝදන් වේවා. නොවැම්බර් මාසේ 27 වන දින ජන්මදිනයේ යෙදෙන ලක්ෂ්මන් ගල්හේන මහතාට සහ නොවැම්බර් 10 වන දින ජන්මදිනයේ යෙදුන චන්දන ගල්හේනගේ සොහොයුරාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ තෙරුවනේ ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ ලැබී නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂම සැලසේවා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙන්න මේ පින් හේතු වේවා. මේ ගෞතම ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියන අදහසින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින කරුණාවතී මීපාගල මෑණියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පොලිස් රෝහලේ සේවයේ නියුතු වසන්තා ඉදිරිසිංහ මහත්මියටත් මහානාම හේරත් මහතා ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටත් පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. සාදු සාදු සාදු. අද දවසේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් ලක්ෂ්මන් ගල්හේනගේ මහතා, උපේන්ද්‍ර අබේදීර මහත්මිය, කලන ගල්හේනගේ පුතණුවන් ධනවතී විජේසේකර මෑණියන්, මෙත්තානන්ද සිරිල් අබේදීර පියාණන් සහ ප්‍රදීප් අබේදීර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ පින්වතුන් හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු යහපත සැලසේවා. මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරගන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.